අද 2020 සැප්තැම්බර් 20 ඉරිදා සිරස්තල මහනුවර පස්මහල් නිවසක් යාමද හෝටලයක් මතට කඩා වැටේ. අමුසැමි යුවලක් සහ මාස 1.5ක් වයසති බිලිඳා මරුට. සහරාන් අත්අඩංගුවට නොගැනීම පිටුපස දේශපාලන බලපෑම් තිබුණා. මුස්ලිම් දේශපාලකයන්ට ඕන විදිහට බොහෝ දේ සිදු වුණා. හේමසිරි පාස්කු කොමිසමේදී කියා. ඉන්දීය රිමාන්ඩ් භාරයේ සිටින CCD කොස්තාපල් ආගියතැන් පිළිබඳ එරටදී විමර්ශන ඇරඹේ. අංගොඩලොක්කා සමග සමජදා ඇද්දයි සොයා පරීක්ෂණ. බාල වයස්කරුට මත්කුඩු අලෙවි කළ තරුණියක් කොටුවේ. හෙරොයින් ජාවාරම්කාර බැරල් රංජිත් අත්අඩංගුවට. ෆැලන් ඇන්ඩ්‍රියා දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ පළඳේ. ෆැලන් ඇන්ඩ්‍රියා! From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංකයකී සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මහනුවර බූ වැලිකඩ ප්‍රදේශයේ පස්මහල් නිවසක් යාබද කුඩා හෝටලයක් මතට කඩා වැටීමෙන් අද අඹුසැමි යුවලකට සහ මාස 1.5ක් වයස ඇති ඔවුන්ගේ බිලිඳාට ජීවිත හිමි වුණා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ කඩා වැටුණු පස්මහල් නිවස කිසිසේත්ම එම භූමියේ තත්ත්වය සැලකිල්ලට නොගත් අස්ථාවර ඉදිකිරීමක් ලෙස හඳුනාගෙන ඇති බවයි. The big story. මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ සංගමිත්තා මාවතේ බැවුමක පිහිටි පස්මහල් නිවසක් අද ඊට පහළින් පිහිටි කුඩා හෝටලයක් මතට කඩා වැටී තිබුණා. මේ එම නිවස කඩා වැටීමට පෙර පැවති ආකාරයයි. ප්‍රදේශවාසීන් සඳහන් කළේ අද අලුයම 5ට පමණ විශාල ශබ්දයක්ද සමග මෙම නිවස මුළුමනින්ම කඩා වැටුණු බවයි. අද අලුයම කඩා වැටුණු මෙම පස්මහල් ගොඩනැගිල්ල තුළ අනතුර සිදුවන අවස්ථාවේදී කිසිවෙකුත් රැඳී සිටියේ නැහැ. නමුත් ඉන් පහළ පිහිටි කුඩා හෝටලය තුළ අනතුර සිදුවන විට විශේෂයෙන්ම අඹුසැමියෝලක් ඔවුන්ගේ මාස 1.5ක් පමණ වී ඇති කුඩා බිලිඳා සහ තවත් කාන්තාවන් දෙදෙනෙක් රැඳී සිටියා. ඒ අතර අඹුසැමි යුවල සහ ඔවුන්ගේ මාස 1.5ක් වයසදී බිලිඳා එක් කාමරයකත් සෙසු කාන්තාවන් දෙදෙනා තවත් කාමරයකත් නිදා සිට තිබුණා. අනතුරු සිදුවීමත් සමග එම කාන්තාවන් දෙදෙනා තම කාමරයේ සිරව සිටියදීම 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසිය දැනුවත් කිරීමත් සමග පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා බේරාගෙන තිබුණා. මං ජනේලි ගාව හිටුවේ ඇඳේ තමයි හිටියේ. මගේ ගාව යහපැත්තෙන් හිටිය මේ දුවෙක්. ඒ දුව නැන්දා කිව්වා ඊට පස්සේ එතකොට කොන්ක්‍රීට් එක කඩාගෙන වැටිලා. මගේ ෆෝන් එක හොඳ වෙලාවට ළඟ තිබුණා. ඒ කියන්නේ කෝල් ගත්තා මේ 119 ගැහුවා. ඊට පස්සේ ටක් ගාලා පොලිසියට කට්ටිය ආව ඇවිල්ලා ලන්වත් දාලා අපි දෙන්න නම් බාගත්තා. අයහපැත්තේ කාමරේ තමයි පුතයි දුවයි බබයි හිටියේ. මං හිතපු තැන වගේ තමයි වැහිලා නැති අනිත් ඔක්කොම වැහිලා තිබ්බේ. සුන්බුන් වලට අටව සිටි සැසු දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුම යුද හමුදා 11 වන ශ්‍රී ලංකේ ශ්‍රී ලංකාධිපති බ්‍රිගේඩියර් සාරද සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව පැය කිහිපයක් තුළ සුන්බුන් අතර සිටි මාස 1.5ක් වයසට බිලිඳා සොයා ගැනුණා. ඉක්මනට ඇම්බියුලන්ස් එකට දෙන්න ළමයාව සංගාලා. නෑ එක්කෙනෙක් මරයියන්. අනතුරුව බිලිඳාව මහනුවර ජාතික රෝහල වෙත යවුණු නමුත් රෝහලට රැගෙන යන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව සිටියා. උදෑසන 8:20ට පමණ අපිට මාසයක් සහ දින 18ක පමණ ගැහැණු දරුවෙක් මෙම රෝහලට ඇතුළත් කරා. ඇය ඇතුළත් කරන විටත් මියගොස් සිටියා. මේ අතරතුර සුන්බුණු වලට අට වූ බිලිඳාගේ මව්පියන් සොයා අකණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. ඔවුන් දෙදෙනාගේ සිරුරු තිබෙන ස්ථානය ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබුණද කොන්ක්‍රීට් කණු වලින් එම ස්ථානයේ වැසී තිබෙන නිසා සිරුරු ගොඩ ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා.
අද පස් අවුරුදු 2.30ට පමණ එම යුවළගියද සිරුරු කොට ගැනීමට ආරක්ෂකාංශ සමත් වූ නමුත් ඒ වන විටත් ඔවුන්ට දිවි අහිමි වී තිබුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්වනේ 35 හැවිරිදි චමිල ප්‍රසාද් සහ ඔහුගේ බිරිඳ 32 හැවිරිදි අචලා ඒකනායකයි. මේ පස්මහල් නිවසේ එක කොන්ක්‍රීට් ස්ලැබ් එකක් සම්පූර්ණ මේගොල්ලෝගේ ශරීර මතට පැමිණලා තිබ්බා. ඉතින් ඊටම අසීරු වුණා ඒක කඩා ඉවත් කරන්න. මොකද ඒ පස්මහල් නිවසේම බර ඇවිල්ලා තිබ්බ එතට. ඉතින් නමුත් අපි බාරදූර කට්ටය කරා ශ්‍රී ලංකා පොලිසිය සහ අවට අයවලුන් සමග එකතු වෙලා දැන්ට බලසිරු යවලා තියෙන රෝහලට ඉතුරු කටයුතු දැන් පළාත් කට්ටියත් සමග එකතු වෙලා වැඩේ කරනවා. කඩා වැටීමට ලක් වූ පස්මහල් නිවස ඉදිකිරීමේදී භූමියේ පවතින තත්ත්වය කිසිසේත්ම සැලකිල්ලටගෙන නොමැතිවීම හේතුවෙන් මෙය අස්ථාවර ඉදිකිරීමක් ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. සාමාන්‍ය NBRO විදියට සහ මේ අනිකුත් ආයතන ගණනාවක් එකතු වෙලා ප්‍රාදේශීය සභා පළාත් පාලනයේ සියලු ආයතන එකතු වෙලා මේ 2011 ඉඳලා අපි ක්‍රියාත්මක කරනවා. මේ ගොඩනැගිලි හදද්දී ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති කරද්දී ඒවට නිර්දේශ දෙනවා මේ කරමවේදයන්ට අනුව මේ ඉදිකිරීම කරන්න කියලා. මේ ඉදිකිරීමේදී භූමියේ තියෙන විද්‍යාත්මක තත්ත්වයන්ට ගැළපෙන ආකාරයට ඉදිකිරීමක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම මෙතන ස්වභාවිකව ගත්තන් පස්සේ මෙතන සාමාන්‍යයෙන් අස්ථාවර භූමියක්. ඒ අස්ථාවරත්වයට යෝග්‍ය වෙන ආකාරයට සැලසුම් වීමක් මේ ගොඩනැගිලි ඉදිකිරීමේදී සිද්ධ වෙලා නැහැ. සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිටුපස දේශපාලන බලපෑම් පැවතියයි තමා විශ්වාස කරන බවත් මුස්ලිම් දේශපාලකයන් තරහ කර ගැනීමට නොහැකියයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම තමාට පැවසූ බවත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය විමර්ශන කොමිසම හමුවේ ඊයේ කියා සිටියා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මුස්ලිම් දේශපාලඥයන්ට අවශ්‍ය ආකාරයට බොහෝ දේ සිදු වූ බවයි. එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන කරුණාසේන හෙට්ටිආරච්චි මහතාද ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඊයේ තෙවැනි දිනටත් සාක්ෂි ලබා දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන කරුණාසේන හෙට්ටිආරච්චි මහතා බ්‍රිගේඩියර් සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙ සිටියේදී ඔහු ඉස්ලාම් අන්තවාදය පිළිබඳව තමන්ව ලිඛිතව දැනුවත් කර තිබූ බව සඳහන් කළා. බ්‍රිගේඩියර් සලේ එම ධුරයෙන් ඉවත් කළ පසු මැලේසියාවේ ඩිෆෙන්ස් ස්ට්‍රැටජි කවුන්සිල් ලෙස කටයුතු කිරීමට දිවයිනින් පිටත්ව ගිය බවත් ඔහු ඉවත් කිරීමට දේශපාලන බලපෑම් තිබූ බවත් ඒ මහතා අනාවරණ කළා. සලේ මහතා හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඉතා ළඟින්ම වැඩ කළ අයෙකු වූ බැවින් ඔහුගේ පක්ෂපාතී භාවය පිළිබඳව ගැටලුවක් මතු කරමින් ඔහු ඉවත් කරන ලෙස දේශපාලනික බලපෑම් පැමිණි බවයි කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ. එවිට දේශපාලන බලපෑම් කළේ කවුදයි ජනාධිපති කොමිසම විමසා සිටියා. නම සඳහන් කළ නොහැකි පාර්ශවයක් තමන්ට ඒ සඳහා උපදෙස් දුන් බව කී කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පසුව ජනාධිපති කොමිසමට අදාළ නම ලිඛිතව ඉදිරිපත් කළා. මේ අතර පාස්කු ප්‍රහාරය වන විට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ සිව්වන දිනේටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එහිදී පළමුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විමසා සිටියේ වවුනතිව් පොලිස් නිලධාරිගේ ඝාතනය, මාවනැල්ල බුදු පිළිම කැඩීම, වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම ඇතුළු කරුණු රසක් පිළිබඳව තොරතුරු අනාවරණ වී තිබියදී එය භයානක බව නොවැටහුණේ දයන්නයි. ඊට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා දුන්නේ මෙවන් පිළිතුරක්. වැටහුණා නැගෙනහිර දේශපාලන ක්‍රියාවලිය හැසිරීම ගත්තාම ඔවුන් රජයට කොතරම් අවශ්‍යද කියන එක සැලකිල්ලට ගනිද්දී පියවරක් ගැනීම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙරට පැවතින මැතිවරණ ක්‍රමයේ අනුව සුළු ජාතිකින්ට බලයක් තිබ්බා රජයට බලපෑම් කරන්න. ඒ අනුව රජය ඒ අය සතුටු කරන්න ගොඩක් දේවල් කළා. ඉදිරියේදී හිටපු පොලිස්පතිවරයා සාක්ෂි ලබා දෙද්දී ඒ දේවල් කියයි. විශේෂයෙන් නැගෙනහිර ප්‍රදේශයේ දේශපාලනඥයන් හැසිරුණු ආකාරය නිසා පොලිසියට තම රාජකාරී කිරීමේදී විවිධ බාධා එල්ල වුණා. අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නොහැකි වීම, අත්අඩංගුවට පත්වන තැනැත්තන් පොලිසියටම පැමිණ පැහැරගෙන යාම යන ආදී දේවල් සිදු වුණා. එය ආරක්ෂක අමාත්‍යාංශයට හෝ නිලධාරීන්ට වැළැක්විය නොහැකි තත්ත්වයක් වුණා. ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ මට්ටමින් කළ යුතු තිබුණා. නමුත් මුස්ලිම් දේශපාලනඥයන්ට අවශ්‍ය විදිහට බොහෝ දේවල් සිදු වුණා. යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. එහිදී රාජ්‍යයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඍජුව විමසා සිටියේ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිටුපස දේශපාලන බලපෑම් පැවතියද යන්නයි. එවිට හේමසිරි ප්‍රනාන්දු මහතා ඔව් මට යම්තාක් දුරකට එහෙම හිතෙනවා. ඒ වන විට සහරාන් හෂීම් දේශපාලන පක්ෂයකින් මැතිවරණයකට පවා ඉදිරිපත්ව සිටියා. යනුවෙන් පැවසුවා.
මුස්ලිම් තරුණයින් රැඩිකල් වීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබා දී තිබූ වාර්තා ආරක්ෂක කවුන්සිලේ අවධානයට යොමු කරන විට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වුණේ කුමක්දයි රාජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී විමසනු ලැබුවා. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වුවේ නැහැ. එතුමා කැමති වුණේ නැහැ මුස්ලිම් දේශපාලනඥයන් සමග අර්බුදයක් ඇති කරගන්න. ජනාධිපතිතුමා එක්ක මම පෞද්ගලිකව කතා කළා ස්වාමීනි IS පුහුණුව ලබා පැමිණෙන අය සහ මෙරටට පැමිණෙන දේශකයන් ගැන. සමහර අයට වීසා අරන් තින්නෙත් මෙහෙන්. යයි හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ඊට ජනාධිපතිවරයා ප්‍රතිචාරයක් දැක්වුවේදයි රාජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසු විට ඔහු පැවසුවේ මේ ඕවා පරිස්සමෙන් කරන්න ඕනේ. මුස්ලිම් දේශපාලකයන් තරහ කරගන්න බෑ. යනුවෙන් ජනාධිපතිවරයා පැවසූ බවයි. මේ වගේ කාරණාවකට ඉදිගමනින් නැතුව ඉතා ඉක්මනින් පියවර ගන්න ඕනේ කියලා ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළේ නැද්ද? යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එවිට විමසා සිටියා. එවිට පිළිතුරු දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයා මට එතුමා සමග පුද්ගලිකව කතා කරන්න බෑ. යම්කිසි කණ්ඩායමක් අපි අතර නෝක්කාඩුවක් ඇති කරලා තිබුණේ. අපි ඈත් වුණා. එතුමා විරසක වුණා මාත් එක්ක. මට ඔහු ගැන කලකිරීමක් ඇති වුණා. මම කොහොමවත් අයින් වෙන්න හිටියේ. සහරාන්ට පින් සිද්ධ වෙන්න ඒක ඉක්මන් වුණා. යනුවෙන් පැවසුවා. එම විරසක වීමට හේතුව කුමක්දයි කොමිසම විමසූ අවස්ථාවේ දේශපාලනඥයින් 5 දෙනෙකු තමන්ට විරුද්ධව ජනාධිපතිවරයාට අසත්‍ය තොරතුරු පවසා තිබූ බව හේමසිරි මහතා කියා සිටි අතර ඔහු පසුව එම නම් ලිඛිතව සටහන් කර කොමිසමට ඉදිරිපත් කළා. මම මේ පාස්කුවම ප්‍රහාරයේ වගකීම බාර ගන්න සූදානම් නැහැ. මට ලැබුණු තොරතුරු ලාච්චුවට දාලා අවුරුදු නිවාඩුවට ගියා නම් අන්න මම වැරදි. යනුවෙන්ද හේමසිරි මහතා පැවසුවා. මේදී ජනාධිපති කොමිසම හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය ඔහු කුච්චවේලි නාවික හමුදා කඳවුරේ සේවය නිරතව සිටියේදී සිදුවීමක් සම්බන්ධයෙන් යොමු කළා. කුච්චවේලි නාවික හමුදා අනුකණ්ඩයේ බාරව මම සේවය කළා. ඒ කාලේ මම මාස 6කට පෙර නිවාඩුවක් ඉල්ලා සිටියා. මට නිවාඩු අනුමත වූ දිනේ මම දවල් 2ට කෝච්චියෙන් ගෙදර ආවා. එදිනම රාත්‍රී 11ට පමණ අපේ කඳවුරට ප්‍රහාරයක් එල්ල වුණා. කඳවුරේ හිටපු 24 දිනම මැරෙද්දී මම පමණක් දිවිගලව ගත්තා. යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා එම මතකය ආවර්ජනය කළා. එහිදී ජනාධිපති කොමිසම හේමසිරි ප්‍රනාන්දු මහතාගේ විමසා සිටියේ පාස්කු ප්‍රහාරය දවසේ වුණෙත් ඔය දේම නේද යන්නයි. ඊට සිනාසුරු හේමසිරි ප්‍රනාන්දු මහතා පිළිතුරු ලබා දීමෙන් වැළකී නිහඬව සිටියා. මෙතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තමන්ට විරුද්ධව කළ ප්‍රකාශ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඉදිරියේදී ජනාධිපති කොමිසම විසින් සාක්ෂි ලබා දීමට හිටපු ජනාධිපතිවරයාට අවස්ථාවක් ලබා දුනහොත් සැබෑ කරුණු හෙළිදරව් කිරීමට ඒ මහතා සූදානම් බව එම නිවේදනයේ සඳහන්. මෙතර පසුගියදා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික සභාව සහ කාදින හිමිපාණන් පෙර දැන සිටියයි එල්ල කළ චෝදනාව කොළඹ අගරතුගුරු පදවිය ප්‍රතික්ෂේප කරනවා. එම පදවිය නිකුත් කරන නිවේදනයක දැක්වෙන්නේ මෙවන් ප්‍රහාරයක් පිළිබඳව කිසිදු කතෝලික පියතුමකු පෙර දැනුවත්ව සිට නොමැති බවයි. යෞවනයේ සිහින සැබෑ කරන ගායන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් 9 වෙනි අදියරේ සිහින තරුව ලෙස ෆැලන් ඇන්ඩ්‍රියා ඊයේ කිරුළු පැළඳුවා. මෙහි අවසන් තරඟකරුවන් තිදෙනා අතුරින් සිහින තරුව තෝරා ගැනුනේ ප්‍රේක්ෂක ඔබගේ SMS මනාපයෙන්. Derana Dream Star Grand Finale. යෞවනයේ සිහින සැබෑ කරන දෙරණ ඩ්‍රීම් ස්ටාර් මෙවර පැවැත්වුණේ අකණ්ඩව 9 වන වර්ටයි. දහස් සංඛ්‍යාත තරඟකරුවන් පිරිසක් දක්ෂ ප්‍රවීණ විනිසුරු මඩුල්ලක විනිශ්චයට භාජනය කිරීමෙන් තෝරා ගන්නා ලද 55 දෙනෙකු ඩ්‍රීම් ස්ටාර් අවසන් බටයට පිවිසි අතර ඉන් 30 දෙනෙකු රසික මනාපය මත අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. ඔවුන් අතරින් සිහින තරුව කිරුණේ හිමිකරු තේරීමේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණේ මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී. ගායන තාරකා පෙළහර දෙන ඩ්‍රීම් ස්ටාර් සීසන් 9 ගිහාන් බණ්ඩාර ෆැලන් ඇන්ඩ්‍රියා සහ නුවන්දිකා සේනාරත්න කිරුළ සඳහා තරග වැදුනා. ප්‍රේක්ෂක SMS මනාපයෙන් ජයග්‍රාහකයන් තෝරා ගැනීම සිදු කෙරුණු අතර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 9 හි 3 වන ස්ථානය හිමි කරගත්තේ ගිහාන් බණ්ඩාරයි. ගිහාන් බණ්ඩාර
මේ අනුව නොන්දිකා සේනාරත්න සහ ෆෙලන් ඇන්ඩ්‍රියා සිහිනතරුව කිරුළ වෙත සමීප වූ අතර වැඩිම මනාප හිමි කර ගනිමින් ශ්‍රී ලාංකේය යෞවනයේ සිහින තාරකාව ලෙස අභිෂේක ලැබීමට ෆෙලන් ඇන්ඩ්‍රියා සමත් වුණා. ෆෙලන් ඇන්ඩ්‍රියා යනුව නුවන්දිකා සේනාරත්නට සිහිනතරුව අනුශූරතාව පිරිනැමුණා. නුවන්දිකා සේනාරත්න වෙන රිම්සා සීසන් 9 දෙවන ස්ථානය. ජය කිරුළ හිමි කරගත් ෆෙලන් ඇන්ඩ්‍රියාට හිමි ත්‍යාග සහ කුසලාන පිරිනැමීමට. ජයග්‍රාහකින්ට රුපියල් ලක්ෂ 200කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග මෙහිදී පිරිනැමුණා. කිරුළ දිරු ජයග්‍රාහකයාට රියැලිටි ඉතිහාසයේ පිදින දැවැන්තම ත්‍යාගයේ ලෙස රුපියල් ලක්ෂ 150ක් වටිනා සුඛෝපභෝගී නිවසක් මෙවර සිහිනතරුව වූ ෆෙලන් ඇන්ඩ්‍රියාට හිමිවීම විශේෂත්වයක්. Derana Dream Star Grand Finale. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය මෙරට ආර්ථිකයේ කොඳුනාරටිය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හම්බන්තොට අද පැවති සම්මන්ත්‍රණයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 2020 කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. මම හිතන්නේ අද මම ඊටම සන්තෝෂ වෙනවා. මේ ශාලාවේ මේ සම්මන්ත්‍රණේ පැවැත්වීම ගැන පසුගිය අවුරුදු 5 මේ සම්මන්ත්‍රණ තියුවේ නැහැ. මොන සම්මන්ත්‍රණ මේකේ වාසනාවට වී එහෙම ගබඩා කරේ නැති නිසා මේ සම්මන්ත්‍රණ ශාලාව ඔබට පාවිච්චි කරන්න හද ඉඩ තියෙනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය අද අපේ රටේ ආර්ථිකයේ කුඳුර ආරට්‍යයි කියලා කිව්වොත් ඒක නිවැරදි. එම අංශය දිවයිනේ මුළු ව්‍යවසායක සංඛ්‍යාවෙන් 75කින් සමාන්විතයි. ශ්‍රී ලංකා මහා බැංකුවේ සහයෝගය ඇතිව COVID-19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර නගා සිටුවීම සඳහා රුපියල් බිලියන 133ක මුදලක් වෙන් කිරීමට හැකියවීම අපිට සතුටක්. අපි පසුගිය කෙටි කාලය තුළ ණය සඳහා සායනදායී පොලි අනුපාත හඳුන්වලා දෙන ණය අපකර ලබා දීම ඔස්සේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගා සිටුවීමට අවශ්‍ය පියවර ගත්තා. ශ්‍රී ලංකාවට විදේශීය විනිමය ලබා ගැනීම අදාළ මෙම කාර්ය සඳහා දිරිගැන්වීම රජයක් ලෙස අපි වගකීමකින් ඉටු කරන බවත් අපි පවසනවා. මේ ආයෝජකයන් නැගී එන බවට බැංකු සාක්ෂි දරනවා. පාස්කු ප්‍රහාරයට මෙන්ම මත්කුඩු වෙළඳාමට සම්බන්ධ සැමට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින්. සමගි ජනබලවේගයේ ප්‍රවර්ධන වැඩසටහනක් අද ගාල්ලේදී පැවැතුනේ. එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ගාල්ල නීල්ස් කිවත්ත බෙන්තර ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ පැමිණි විපක්ෂ නායකවරයා ආගමික වතාවත්වල නිරත වුණා. දරුවන් මාත්‍යගේ සාකච්ඡා කරා. ඒක පත්තරවල හැබැයි මාධ්‍ය ගණන් ගියා. ඒක දැක්කේ නෑ. වැඩි මේ මාස්කු ප්‍රහාරයේ මේ මහ බැංකුවේ කුණු කන්දල් දෙකක් පාරකට අනිත් 2 ලක්ෂ 10000 අපි කිසි ඉන් අරතුරුව සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේ බලපිටිය මහකරාව ශ්‍රී තපෝදනාරාම මහ විහාරස්ථානයටයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම සියලු දෙනාම නීතිය හමුවට ගෙනෙන්නට ඕන. සියලුම දෙනාට දැඩි දඬුවම් දෙන්නට ඕන. මම තරයේ විශ්වාස කරන දෙයක් තමයි කුඩු වෙළඳාමට ත්‍රස්තවාදයට අනිවාර්යයෙන්ම අපේ රටේ මරණීය දඬුවම් ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මම විශ්වාස කරන ආකාරයට පාස්කු ප්‍රහාරයට සැලසුම් කරන්නට ක්‍රියාත්මක කරන්නට දායකත්වය ලබා දුන්න. සියලු දෙනාටම මේ මරණීය දඬුවම් නියම කළ යුතුයි කියන එක තමයි මගේ අදහස. දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක් දැන්.
අනිවාර්යෙන්ම මේ 19 වෙනස් කරන්න ඕන කියලා මම තමයි පළමුවෙන්ම ලිඛිතව කිව්වේ. මේ ඔස්ලෝ ගිහිල්ලා එහෙ බුරියානි ගන්නතුව අපේ රටෙන්ම තියෙන ආප කිරිබත් කාලා අපි කතා බහ කරලා හොඳ ව්‍යවස්ථාවක් ඇති කරන්න ඕන කියලා තමයි අපි අදහස් කරන්නේ. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු විශාල සංඛ්‍යාවක් අපිත් එක්ක පවසලා තියෙනවා 20 සම්මත කරන්නේ ගොල්ල ඡන්ද දෙන්නේ නැහැ විරුද්ධවයි ඡන්ද දෙන්නේ කියලා. අධිකරණ ක්‍රියාදාමයේ තුලනොත් එක පරාජය කිරීමට අපි අරගල කරනවා. එතුමාට ගැටලුවක් තියෙනවා උසාවිය යන්න පුළුවන්. උසාවිය යන එක හොඳයි. එතුමාට උසාවිය යන්න කියන්නේ. එතුමාට උසාවියට ගිහලා තමන්ගේ කරුණු කාරණා ඉදිරිපත් කරන්න කියන්නේ මේ හන්දි ගානේ කියවන්නේ නැතුව. ව්‍යවස්ථාව අනිවාර්යෙන් පරාද කරනවා. දින 52 දී 3/2 මම පාර්ලිමේන්තුවේදී පෙන්නුවා දෙන 3/2. එසම් මෙදාපාර ඒගොල්ලන් 3/2 බලය ගත්තත් ව්‍යවස්ථාව අපි ජයග්‍රහණය කරන්න දෙන්නේ නැහැ. මේක తాවකාලිකව ගෙනාපු සංශෝධනයක් පමණයි. සමගි ජන බලවේගය කිව්වට එතුමන්ලට පාර්ලිමේන්තුව තුල එතුමන්ලගේම පක්ෂ කණ්ඩායම්වත් එකට තියාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ජාතික විගණන කොමිෂන් සභාව අයින් කරාම ජනාධිපතිව විගණනය කරන්න බෑ. ඊළඟට ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය රාජ්‍ය ආයතන 150ක් විගණනය කරන්න බෑ. ඔය කිව්වට ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය විගණන ලක් වෙන්නේ නැහැ කියලා එක පට්ටපල් බොරු. ඇත්තටම කියනවා නම් අපේ පළාතේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රිලවුන්ගේ ප්‍රශ්නේ. මේ සත්තු අපේ වගාවන් කන එක නවත්තන්න මම හිතුවා මේ රිලව් එලවන්න වෙනම ඇමති කෙනෙක් ඕනේ කියලා. ඉතින් මට දෙනවා නම් රිලව් ඇමතිකම මම බාර ගන්න සූදානම්. ප්‍රමුඛතා බස් මන්තීරුව ඇතුළුව මන්තීරු නීතිය හෙට සිට දැඩිව ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා සඳහන් කළේ මන්තීරු නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව දඩ අය කිරීම වෙනුවට අවවාද ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බවයි. අධික රථ වාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත බේස්ලයින් හයිරවල සහ ගානුපාර යන මාර්ග 4 ඉලක්ක කර මන්තීරු නීතියේ පෙරහුරුව පසුගිය සතියේදී ක්‍රියාත්මක කෙරුණා. එවැනි මන්තීරු නීතිය සෑම දිනකම පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වාත් පස්වරු 4 සිට පස්වරු 8 දක්වාත් ක්‍රියාත්මකයි. මන්තීරු දෙකක් ක්‍රියාත්මක මාර්ගයක බස් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වම් කෙළවරේ මන්තීරුවේ ගමන් කළ යුතු අතර අනෙක් වාහන දෙවන මන්තීරුවේ ධාවනය කළ යුතු වෙනවා. මන්තීරු තුනක් ක්‍රියාත්මක මාර්ගයක වම් කෙළවරේ මන්තීරුව, බස් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා වෙන්වන අතර දෙවන මන්තීරුව හෙවත් මැද මන්තීරුව බස් රථ හැර සෙසු වාහන සඳහාත් දකුණු පස මන්තීරුව අනෙක් වාහන සඳහාත් වෙන් කරනවා. මේ අතර මන්තීරු 4ක් ක්‍රියාත්මක මාර්ගයක දකුණු පස මන්තීරු 2, බස් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි හැර සෙසු වාහන සඳහා වෙන් කර තිබෙනවා. යනුව මන්තීරු නීතිය කඩ කරන පුද්ගලයන්ට එරෙහිව හෙට දිනේදී දඩ අය කිරීමක් සිදු නොකරන අතර ඒ වෙනුවට රියදුරන්ට අවවාද කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. වීඩියෝ කැමරා ඔස්සේ අපි හඳුනා ගන්නා මන්තීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන්ගේ තොරතුරු ලබාගෙන ඒ රියදුරන් සහ ඔවුන්ගේ ලියාපදිංචි අයිතිකරුවන්ට වාහනවල නිත්‍යානුකූලව අපි දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා නීත්‍යානුකූලව කටයුතු කරන බව. මේ අතර ප්‍රමුඛතා බස් මන්තීරු නීතිය සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් අද මෙලෙස සිය ස්ථාවරයන් ප්‍රකාශ කළා. මේ තුලින් පෞද්ගලික බස් රථ හිමියාට ලැබෙන වාසිය තමයි ඉතාමත්ම කෙටි කාල පරිච්ඡේදයක් තුල ගමනාන්තයට බස් රථයේ ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ තුලින් බස් රථයට ගොඩනවන මගීන් මේ බස් රථයට ගොඩවීම තුලින් බස් රථ හිමියාගේ ආදායම වැඩි වෙනවා කියන අදහසින් තමයි මේ ක්‍රියාත්මක කරන්නට අපි සහයෝගය ලබා දෙන්න තීන්දුව කරලා තියෙන්නේ. මන්තීරු ක්‍රමය වෙනස් වෙන නැත්නම් දැන් ඒක රටේ අභාග්‍ය. නිසා අපි මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා අපිට බස් ප්‍රමුඛතා මාර්ගය දෙන්න කියලා. අපේ වගකීමක් තියෙනවා බස් කර්මාන්තකරුවා ආරක්ෂා කරන්න. තවත් ප්‍රවෘත්ති නේ විරාමයෙන් පසු